හරි පුතේ අපි එතකොට කැපිටල් A කතා කළේ ජීව සම්බන්ධතානේ. දාන්න ඒ පාඩෙම කැපිටල් B ජීවි අජීවි සම්බන්ධතා. ජීවීනුයි අජීවි දේවලු අතර තියෙන සම්බන්ධතා. තාම කට්ටිය එහෙම එනින්දා ස්ථානේ හිට මෙහෙට යනවා නේද? ලෝචන පුතේ ජීවි අජීවි සම්බන්ධතාවල ඡේදය කියවන්න. පරිසර පද්ධතියක පරිසර පද්ධතියක වෙසෙන ජීවීන් හා අජෛව අජෛව සංඝටක අතර පවතින අන්තර්ක්‍රියා ජීවි අජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. ජීවියා වාසය කරන ස්ථානයේ ජලය, වාතය, ආලෝකය වැනි අජෛව සාධක ලබා ගැනීමට ඔව්. එතකොට දැන් අපිට මේ පරිසරයෙන් ගන්න තියෙන අජෛව සාධක මොනවද? ජලය ගන්න පුළුවන්. වාතය ගන්න පුළුවන්. ඉරේලිය ගන්න පුළුවන්. පස භාවිතයට ගන්න පුළුවන්. මේවා ඔක්කොම අජීවී සංඝටක. එතකොට පරිසරයෙන් ගන්න අජීවී සංඝටක. පරක් වෙච්ච අය කැපිටල් B ජීවි අජීවි සම්බන්ධතාව ගැන මේ සාකච්ඡා කරා. හරි? අපි බලමු පුතේ නිදසුන් වලින් මොකක්ද මේ තියෙන්නේ මොනවා ගැනද මේ කියලා තියෙන්නේ කියලා. ලක්ෂණ ලෝචන මොන්දි මෙනුල පුතේ නිදසුන් වල පළවෙනි එක කියන්නකෝ ඒකේ 27 ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්ය ශක්තිය යොදා ගැනීම. එතකොට ශාක ප්‍රභා සංශ්ලේෂණයට ඉරේලිය පාවිච්චි කරනවා. ඉරේලිය කියන්නේ ජීවී දෙයක් නෙමෙයි ඒක අජීවී දෙයක්. එතකොට ඉරේලිය ආධාරයෙන් තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. තේරුණාද? ඊළඟට කියන්න පුතේ මෙත්මානි. ඊළඟ එක කියන්නේ මෙත්මානි ශාක පසෙන් ජලය උරා ගැනීම. ශාක තමන්ගේ මුල් ආධාරයෙන් පසෙන් මොකද කරන්නේ පුතේ? ජලය උරා ගන්නවා. තේරුණාද? මිම්සර තුන්වෙනි එක කියන්න. මිම්සර ශාක හා සතුන් පසලේ සදා වාතය ඔක්සිජන් ලබා ගැනීම. ඔව් ශාක සතුන් දෙගොල්ලොම වායුගෝලයේ තියෙන මොන වායුවද ගන්න ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව ගන්නවා. ඒගොල්ලෝ පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. නවින්දු හතරවෙනි එක කියන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා වාතයේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම. ඔව් පුතේ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී වැදගත් දෙයක් කරනවා. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. එහෙනම් එයා ඒක ලබා ගන්නෙත් වායුගෝලයෙන්ම තමයි. තේරුණාද? පසින්දු අන්තිම එක කියන්න පුතේ. පසින්දු නෑ. ශාක ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිපදයක් ලෙස වාතය ඔක්සිජන් ලබා දීම. ඔව් ඒක නම් මුමුන්ලා කිව්වා වගේ ඇහුනේ. ශාක ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් විදියට වායුගෝලයට ඔක්සිජන් මුදා හැරීමක් කරනවා. ඉතින් මේ ඔක්කොම ජීවීනුයි අජීවීනු අතර තියෙන සම්බන්ධතාව. හරි එහා පැත්තේ පිටුවේ තව පොඩි කාරණාවක් තියෙනවා. ප්‍රමෝද් කියවන්න පුතේ රූපෙට යටින් තියෙන ඔය වගේම රූපයක් මතකද 6 වසරේ පොතේ තිබ්බා. ඊට ආසන්න රූපයක් තිබ්බා. අඳින්න කිව්වා නේද? හරි ප්‍රමෝද් කියන්න ප්‍රමෝද් කියදේ. ප්‍රමෝද් සින්දු කියනවාද? ගිටාර් එකක් ගන්නවද මෙතන එන්නේ? සිග්නල් වල අවුලක්. දුවිඳු ඒකට උඩින් කියන්නේ හඩ ගැටියට මේ අනුවර්තන ලෙස හඳුන්වන්නේ. දුවිඳු කියමු ආයේ එක. නිදසුන් ඊළි පරිසර එයා කියන්නේත් නෑ. වාසස්ථානවල ඇති විශේෂිත පරිසර තත්ත්වයට ගැලපෙන පරිදි එහි වෙසෙන ජීවීන්ද හැඩ ගැසී ඇත. මේ අනුවර්තනය ලෙස හැඳින්වේ. ඇඩැප්ටේෂන්. පරිසරයට අනුව දක්වන හැඩ ගැසීම තමයි පුතේ ඇඩැප්ටේෂන්. මතකද? ශුෂ්ක පරිසරයක තියෙන ශාකවල පත්‍ර වෙනුවට මොනවද තියෙන්නේ පුතේ? කටු. කඳ මොන පාටයිද? කොළ පාටයි. අටේදී ඉගෙන ගත්තා. මතකද දන්නේ? තේරුණාද? අන්න ඒ වගේ ඇඩැප්ටේෂන් තියෙනවා අනුවර්තනයක් තියෙනවා සතුන් තුලක් තියෙනවා මේක. හරි? දැන් උදාහරණයක් විදිහට මම මේ නිකන් කියන්නේ ඔටුව. කාන්තාරේ ඉන්නේ. ඔටුවගේ කනේ විවරය මේ අපේ තරම්වත් ලොකු නෑ පුතේ.
ලොකුවට එතන පෙවුනට ඇතුළට යනකොට ඉදි කට්ටක් වගේ සීන් වෙලා යන්නේ. ඇයි දන්නේ නැහැ නේද එහෙම වෙලා තියෙන්නේ. එහෙම ඇතුළට යද්දි කාටවත් හිතෙන්නේ පරිසරයක ඉන්න හින්දා නැහැ. ඇහුන්නේ නැහැ පුතේ. අයියෙන් කියන්නේ. කාන්තාර පරිසරයක වගේ ඉන්න. කාන්තාර පරිසරයක තමයි ඇයි ඒ? වැලියන හින්දා ඔව් වැලි කුණාටු වලදී වැලි යනවනේ පුතේ. ඊට පස්සේ පුතේ ඉන්නවා කාන්තාරේ ඉන්නවා විශේෂ ලේන්නු විශේෂයක්. ඒ ලේන පුතේ මේ එයාගේ වලිගය හැඩගැහෙලා තියෙන මෙහෙම පුතේ. කාට හරි අවබෝධයක් තියෙනවද දන්නේ ඇයි එහෙම තියෙන්නේ කියලා නේද? එල්ලෙන්න බෑ. ප්‍රියන්සියල් ටේල් එකක් නෙමෙයි. එහෙම එල්ලෙන්න පුළුවන් ඒවට කියන ප්‍රියන්සියල් ටේල්. වඳුරෝන්ගේ තියෙන්නේ සමහර වලිගෙන් අල්ල ගන්න පුළුවන්. පරිග්‍රාහී වලිගය සිංහලෙන් මට මතක තියෙන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ ප්‍රියන්සියල් ටේල් එකක්. මොකටද දන්නේ මෙහෙම තියෙන්නේ? කාටවත් එන්නේ නැද්ද? කෝ නෑනේ. වැලි කුණාටුවකට වගේ ඔතා ගන්න නෑ ඉරේලියෙන් ඇඟට කුඩයක් වගේ එන්නේ. දැක්කද? හැම වෙලේම යාට එයාගේ ෂේඩින්ග්ස් ඇදලා තියෙන්නේ. දැක්කද? යාට සෙවන සැපේනවා ඒකෙන්. හරි? අන්න ඒකයි කියන්නේ බලන්න ඉතින් මේ ජීවීන් මේ පරිසරයට අනුවර්තනය වෙලා. ඔතන තියෙනවා වේලි පරිසර තත්ත්වවලදී උත්සේදනය අවම කිරීමට ශාක හැඩ ගැසී තිබීම. අපි ලියමුද පුතේ එහෙනම්? ලියමු. ස්වභාවික පරිසරයේ වාසය කරන මාතෘකාව ලියලා තියෙන කියලා මම විශ්වාස කරනවා. කැපිටල් B ජීවි අජීවි සම්බන්ධතා ස්වභාවික පරිසරයේ වාසය කරන ජීව සාධක හා අජීව සාධක අතරද විවිධ සම්බන්ධතා පවතී. හරි එහිදී ඇතිවන අන්තර් ක්‍රියාවන් මෙසේය. හරි පුතේ ඔතන තියලානේ නිදසුන් කීයක් තියෙනවද? 5ක් තියෙනවනේ. 5ම තිත් දාලා ලියන්න ඉඩ තියාගන්න. හරි පුතේ මේකට රූප ටිකක් මේ අලවන්න තිබ්බනම් හොඳයි නේද? රූප ටිකක් හැබැයි මේක අලවන්න විදියක් නැහැ. මේක පේන්නේ නැහැ. ඒකින්ද
12.1 රූපේ තියෙනව නේද? 12.1 රූපේ ෆොටෝකොපි කරලා අලවමු. ෆොටෝකොපි කරලා අලවමු. හරි? තරුවක් දාන්න. තරුවක් දාන්න. තරුවක්. හරි? මෙහෙම ලියමු. තමන් වාසය කරන පරිසරයේ ස්වභාවය අනුව තමන් වාසය කරන පරිසරයේ ස්වභාවය අනුව ජීවීන් තමන් වාසය කරන පරිසරයේ ස්වභාවය අනුව ජීවීන් ඊට උචිත පරිදි ජීවීන් ඊට උචිත පරිදි හැඩගැසීම වෙන පාඩකට යන්න. අනුවර්තනය වර්ණ පාඩකට යන්න. ලෙස හැඳින්වේ. අනුවර්තනය ලෙස හැඳින්වේ. වෙන පාඩකින් ටක් ගාලා නිදසුන ලියන්න. වෙන පාඩකින් ටක් ගාලා නිදසුන ලියන්න. යනකොට මකනේ පෑන දීලා යනවා. හරිනේ ඒකට වෙලා ඇතිනේ පුතේ අපි දාමු කැපිටල් C අජීව සම්බන්ධතා අජීව සම්බන්ධතා අජීවී දේවල් අජීවී දේවල් අතර තියෙන සම්බන්ධතාව මොනවද කියලා මේකෙදි කතා කරමු. හරි කියවමු ප්‍රමෝද් පුන්සරණි අජීව සම්බන්ධතාවල පළවෙනි ඡේදය කියවන්න පුතේ. පරිසර පද්ධතියක වෙසෙන අජීවී සංඝටක අතර පවතින අන්තර්ක්‍රියා අජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ. හරි පුතේ යම් පරිසර පද්ධතියක වෙසෙන පණ නැති අය අජීවී අතර තියෙන සම්බන්ධතාවය ගැන තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. රන්මිත කිව්වා සඳරු පළවෙනි තිත කියන්න පුතේ ඒකේ සඳරු පළවෙනි තිත කියන්නේ ජලය මගින් සිදුවන සූතු කාදනය. ඔව් ඉතින් නේද දැන් අද මේ දවස්වල වහිනවනේ හොඳට බලන්නකෝ වතුර ගලාගෙන යනකොට පස් දුඹුරු පාට ගලාගෙන යන හැටි නේද. ඒක අද අපි කවුරුවත් කරන දෙයක් නෙමෙයිනේ වර්ෂා ජලයෙන් වෙන්නේ නේද. පාංශුක ආදනයක් වෙනවා. සංකල්ප ඊළඟ තිත කියන්නේ සූර්ය තාපය හා ජලය හේතු කොටගෙන සිදුවන පාංශාර ජීර්ණය. ඔව් සූර්ය තාපයෙන්
ඉරේලියෙන්ද පාෂාණ ජීර්ණය වෙනවා. වර්ෂාවෙන්ද පාෂාණ ජීර්ණය වෙනවා. අපි ඉගෙන ගත්තා ඕක නේද? මට මතකද 7 දී වගේ ඉගෙන ගත්තා නේද? පාෂාණ ජීර්ණය, පාෂාණ වර්ග ඒවා ඉගෙන ගත්තා නේද? ඉතින් මතක තියාගන්න. හරි? එතකොට දැන් ඉරේලියට ඇලක් හිඳලා යන එක ගත්තොත් ඇලක් 12ක් හිඳලා යන්නේ නේද? ඒත් ඉතින් ඉරේලිය පණ නැහැ. ඇල 12ක් පණ නැහැ. හරි. අපි ඒක ලියලා දාමු ටක් ගාලා. කේදයක් වගේ. So දියැලක් ඔව් දියැලක් මොකක්ද? අජීවී සම්බන්ධතාවය. දියැලකින් කොහොමද කියන්නේ අජීවී දියැලක් හින්දා එතන පාෂාණ කාදනයෙන් ලක් වෙනවා. ඒකට අජීවී. හරි ලියමු. පරිසර පද්ධතියක පවතින අජීවී සාධක අතර පරිසර පද්ධතියක පවතින අජීවී සාධක අතර බෑනේ පාඩුවේ කරන්න බෑ. අජීවී සාධක අතර කොහොමද? විවිධ අන්තර්ක්‍රියා පවතී. විවිධ අන්තර්ක්‍රියා පවතී. මෙහිදී කියවෙන්නේ එම සම්බන්ධතාවයන්ය ඔය 32 මන් තිතක් දෙන්නද? තිතක් දෙකක්. ඊට පස්සේ ඔය 32 ලියන්නට තියමුද? හරි ලියමු එක තිතක්. උදා නිදසුන්. දැඩි සූර්ය රශ්මිය නිසා ඇල පහරවල් සිඳී යාම ඊළඟ තිත අධික වියලීම නිසා පොළව ඉරිතලා යාම ඔය 32 දැන් ලියමුද පුතේ? එතකොට ඒකට ඉවරයිනේ. ටක් ගාලා ඒ 32ක් ලියලා දාන්න. මොකද්ද සර්? ඒ කියන්නේ මොකද්ද සර් කියලා අපි කෝක් ගැන දැහුවේ. ඔය 32 ලියන්න. 32ක් තියෙන පුතේ 32 නෙමෙයි තියෙන්නේ පොතේ. කොටු දෙකක් තියෙන්නේ. ඒක තිත් කරලා දාලා ලියන්න. සර් වර්ෂාව හේතුවෙන් පොළොව මොඩ වීම වගේ එකක් ගන්නත් පුළුවන්ද? ඔව්. හරි. ලියලා ඉවර ඇති නේද? අපිට බැරි වේද ඒකට හොඳ රූපයක් දෙයක් හොයාගන්න. ඔය රූපේ හොඳයි.
ඉදිච්ච දොළ පාරක් පොළොව මේ ඉරිතල්ලා තියෙන රූපයක් එහෙම පුතේ නේද? හරි වෙලි ඉවරයි. පුතේ ඊළඟ අනුමාත්‍රිකාව ලස්සනට ලියන්න වෙන පාටකින් ස්වභාවික පරිසර පද්ධති හා නිර්මිත පරිසර පද්ධති. ස්වභාවික පරිසර පද්ධති හා නිර්මිත පරිසර පද්ධති. හරි අනේ වෙලි ඉවරයි නේද? අපි බලමු පුතේ. ඔතන දීලා තියෙනවා පොඩි chart එකක්. හරි? ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති. ස්වභාවික පරිසර පද්ධති දීලා තියෙනවා. ඒව ස්වභාවික ජෛව පරිසර පද්ධති. ඒක බෙදන්න පුළුවන් අපිට කරදිය, මිරිදිය, කිවුල්දිය කියලා බෙදන්න පුළුවන්. ඊළඟට මේක දැන් ඉවරයිනේ. ස්වභාවික භෞමික පරිසර ගන්න පුළුවන්. ඒක බෙදන්න පුළුවන් පුතේ. වනාන්තර පරිසර පද්ධති, තෘණ භූමි කියලා ආයෙ බෙදන්න පුළුවන්. හරි? ඊළඟට ගත්තොත් නිර්මිත පරිසර පද්ධතිය තියෙනවා. නිර්මිත කියලා කියන්නේ මිනිසා මැදිහත් වෙලා නිර්මාණය කරපු. හරි? එතකොට කෘෂිකාර්මික පරිසර පද්ධතිය තියෙනවා. ආර්මික පරිසර පද්ධතිය තියෙනවා. ජනාවාස. සෙනඟ පිරිච්ච තැන. තේරුණාද? අපි පොඩි නෝට් එකක් ලියමු. ඔය chart එක ලස්සනට ගහන්න ඕනේ. chart එක ගහන්න ඉඩ තියෙනවා නම් ඒකට ඉඩ තියෙන නෝට් එක ඊට පස්සේ ලියන්න. නෝට් එක කියන්නේ රුල් දෙක තුනක් ලියන්නේ. හරි chart එක ගහන්න ඉඩ ඇති කියලා හිතනවා. එතන ඉඩ තියලා පස්සේ ලියන්න. නැත්තම් ලියලා chart එක ගහමු. හරි? ඔව් ඒක හොඳ අදහසක් කිව්වේ. පොඩි පොතක් නම් තියෙන්නේ ගහන්න ඉඩ මදි නම් A4 sheet එක ගහලා අලවන්න. දෝ පාට A4 එකෙන් ගහලා අලවන්න පුළුවන් පුතේ ලස්සනට. හරි? ලියමු. පුතේ මං ගාව තියෙන පොඩි පොතක්. ඔව් ඒක තමයි දැන් මේ අමිෂිකාවත් පොඩි පොතක් තියෙන්නේ. එයා කියනවා A4 එක ගහලා අලවන්නලු. එතකොට එයාට ඉඩ මදි ඉන්න. සඳරුටත් එහෙම පුළුවන් නේද? පොඩි පොත් තියලාට එහෙම කරතේ. ලියමු. හරි? හරි මෙහෙම ලියමු. ශ්‍රී ලංකාව යන ජෛව විවිධත්වය අතින් ශ්‍රී ලංකාව යන ජෛව විවිධත්වය අතින් ඉහළ මට්ටමක පිහිටි රටකි. මොකද්ද ඉහළ මට්ටමක පිහිටි රටකි. අපගේ රට තුල වෙරළබඩ තැන්න අභ්‍යන්තර තැනිතලා හා මධ්‍යම කඳුකරය යන භූ ලක්ෂණ
භූ ලක්ෂණ දක්නට ඇති නිසා විවිධ පරිසර පද්ධතීන් හමුවේ හරි එතකොට රූපය අඳින්න බලාපොරොත්තු වෙන අයට chart එක අඳින්න බලාපොරොත්තු වෙන අයට දැන් ඉඳ තියන්න පුළුවන් පුතේ ඒකට හමුවේ ඔව් තියෙනවනේ ගොඩක් අපි දාමු වෙන පාටකින් කැපිටල් A නෙමෙයි දාන්නවා අංක 1 හරි වෙන පාටකින් අංක 1 ස්වභාවික පරිසර පද්ධති අංක 2ට ඉගෙන ගන්න පස්සේ මිනිසා විසින් හදපු අංක 1 ස්වභාවික පරිසර පද්ධති අංක 1 ස්වභාවික පරිසර පද්ධති සර් chart එකට ඉඳ තියලාද? ඔව් දැන් කිව්වේ පුතේ ඒකට ඉඳ තියන්න කියලා දාන්න අංක 1 වෙන පාටකින් හින්දු අරාබි ඉලක්කම් ස්වභාවික පරිසර පද්ධති හරි නේද ස්වභාවික පරිසර පද්ධති ඒක යටතේ අපි ස්වභාවික පරිසර පද්ධති ඒක යටතේ වෙන පාටකට යන්න මේ ඔය මතක තියාගන්න ලබන සතියේ අහුවකම ටක් ගාලා කියනවා අංක 1 මේක අංක කැපිටල් A මෙහෙමයි කියලා ඒක යටතේ වෙන පාටකින් කැපිටල් A ස්වභාවික ජලජ පරිසර පද්ධති ස්වභාවික ජලජ පරිසර පද්ධති ස්වභාවික ජලජ පරිසර පද්ධති හරි ඒක යටතේ අපි හැබැයි ඒකේට පොඩ්ඩක් ලියලා හිටියනම් හොඳයි. ඒතර කරදරයක් නැහැ. ලියමු මේ. ශ්‍රී ලංකාව සාමාන්‍ය පාඩේ. ශ්‍රී ලංකාව තුල දැකගත හැකි ප්‍රධාන ජලජ පරිසර පද්ධති මෙසේය. වෙන පාටකට යන් තිද්දදා පහළට පහළ ලියමු. මිරිදිය පරිසර පද්ධති පළවෙනි තිත මිරිදිය පරිසර පද්ධති අද පිටුවකට ලියවෙන්නේ නැද්ද ඔය තාම ඊළඟ තිත කරදිය පරිසර පද්ධති ඊළඟ තිත මොකක්ද කිවුල් දිය පරිසර පද්ධති හරි පුතේ. දැන් ඒතකොට අංක 1 දැම්මා
කැපිටල් A දැම්මා. එහෙනම් දාන්න තියෙන්නේ නෑ අංක 1 දැම්ම නේද? මොකද්ද දැම්මේ? ස්වභාවික පරිසර පද්ධති. කැපිටල් A දැම්මේ මොකද්ද? ස්වභාවික ජලජ පරිසර පද්ධති. එහෙනම් දාන්න රෝම ඉලක්කම් 1 වෙන පාඩේ. රෝම ඉලක්කම් 1 හරි. ස්වභාවික ඕනේ ස්වභාවික ඕනේ මිරිදිය පරිසර පද්ධති කියලා දාමු. මිරිදිය පරිසර පද්ධති. මිරිදිය පරිසර පද්ධති. මිරිදිය පරිසර පද්ධති. හරි. පුතේ මිරිදිය පරිසර පද්ධතිය යටතේ අපි ගංගා ගැන ඉගෙන ගන්න ඕනේ. ගම්මු එන්නේ කිවුල්දිය කලපු එන්නේ කිවුල්දිය කිසිම පිළිවෙලක් නැහැ පුතේ පාඩමේ. අභ්‍යන්තර ජලාශ මිරිදිය හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව තුල විල් වගේව දකින්න නෑ ලේසියෙන්. කෘතිමව හදපු වැව් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒකත් මේකටම දාලා ඉගෙන ගන්න කියොත් තමයි සිලබස් එකේ තියෙන්නේ. හරි? විල් එකක්වත් නැද්ද? ලංකාවේ විල් නැහැනේ ස්වභාවික විල් නැහැනේ පුතේ. දිය බුබුලු වගේවනේ තියෙන්නේ. අර ලෝකේ තියෙන ප්‍රධාන විල් පහේම දන්නවද පුතේ? භූගෝලයට ඉගෙනගෙන තියෙනවා. ඒ සමහර විල් ලංකාවටත් වැඩිය ලොකුයි. බයිකල් විල ඔව් ඒක ඇතුළේ නැව් යනවා. තේරුණාද? හරි. බයිකල් විල වතුර ගොඩක් පිරිසිදු විලුනේ. ඔව් පුතේ ලෝකේ මට මතක නෑ දැන් නම් දැන් කැම්පස් කාලේ පාඩම් කරලා දැන් මතක නෑ. මුළු ලෝකෙම තියෙන පානය කළ හැකි මිරිදිය සංචිතයෙන් විශාල ප්‍රමාණයක් තියෙන බයිකල් වල. ඒක පරීක්ෂණ අනාගතේ ඔව් පිරිසිදු බව බලන්න කරපු පරීක්ෂණයකදී ඒකේ තිබිච්ච අපද්‍රව්‍ය හම්බෙලා මේක දාපු බෝතලෙල් තිබ්බ අපද්‍රව්‍ය වගේක් නිසා ඒ තරමට විශ්ි කරපයක් වෙන්නේ නැද නේද? මේ කොහොම හරි එතකොට අනාගතයේ කොච්චර ඒ වටිනාකමක් එයිද ඒ ජලයට නේ? ඒකයි කියන්නේ. හරි ඊට පස්සේ පුතේ තියෙනවා සාගර. ඒක කරදිය වලට අයිති වෙන්නේ. ලංකාව වටේ සාගරයක් තියෙනද අපි මුහුද ගැන නෙමෙයි සාගර. මුහුද කියලා තෝරන පොඩ්ඩක් ඉගෙන ගමු. තෙත්බිම් කොටස් ගත්තොත් එහෙම අන්න ඒවා කරදිය මිරිදිය දෙකටම අයිති වෙන ඒවා තියෙනවා. කිවුල් දියට අයිති වෙන ඒවාත් තියෙනවා. හරි. පිළිවෙලකට නෑ අපි පොඩි පිළිවෙලකට හදාගෙන යම් මේක නේද? හරි? එහෙනම් දාමු මිරිදිය ජලජ පරිසර පද්ධති කියලා නේද? මිරිදිය පරිසර පද්ධති කියලා නේද? තියමු. ඒ පොඩි නෝට් එකක්. මේ යටතට අයත් වන්නා වූ ප්‍රධාන කොටස් කීපයකි. මේ යටතට අයත් වන්නා වූ ප්‍රධාන කොටස් කීපයකි. දාන්න simple A. ඇයි මෙන්න දාන්නේම නැහැ. අංක 1 දැම්ම කැපිටල් A දැම්ම රෝම ඉලක්කම් 1 දැම්ම දැන් simple A වෙන පාඩේ කීපේ simple A දාන්න ගංගා simple A ගංගා ටට්ටක් ගාලා කියමුද පුතේ ගංගා ගංගා අහගත්තා නම් හොඳ කවුද සඳරු කිව්වා ශෂිනී පළවෙනි තිත කියන්නේ පුතේ ගංගාවල ගංගා මිරිදිය ජලය සහිත පරිසර පද්ධති වේ. ඔව් ගංගාවල තියෙන මිරිදිය ජලය ඔයගොල්ලෝ ඒක දන්නවා ලවණතාවයේ අඩුම ජලය තමයි මිරිදිය කියලා කියන්නේ සෙනෙසා දෙවෙනි තිත කියන්නේ පුතේ ගංගාවල ගංගා මධ්‍යම කඳුකරයේ උස් බිම්වල ජලාධාර ප්‍රදේශ වලින් ආරම්භ වී මුහුදට ගලා මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැමෙන. හරිද? එහෙනම් හරිනේ. එතකොට ඒවා එහෙම පටන් ගන්න මුහුද දක්වාම යනවා. හරි. සෙනිත තුන්වෙනි තිත කියන්න පුතේ. සෙනිත නැද්ද? හරි. එහෙනම් කියන්න සෙතික කියන්න පුතේ ඊළඟ තිත.
වෙන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අනුව ගංගාවල ජල මට්ටම අඩු වැඩි වේ. ඔව් පුතේ සමහරවිට ගඟ වේගෙන් ගලනකොට කියනවා කන්ද උඩට වැහැලා. තදින් වහින කාලෙදි ගඟේ ජල මට්ටම වැඩි, ජල පරිමාණ ධාරිතාවය වැඩි. එතකොට වහින්න නැත්තම් පුතේ මොකද වෙන්නේ? ගඟ අඩු වෙලා යනවා. හරි? ඊට පස්සේ කියන්න සෙතුම්දි ඊළඟට කියන්න. ඇතැම් ගංගා වියලි කාලයේදී කුඩා දිය පහරකට සීමා වේ. ඔව් වියලි කාලයේදී ඒක දිය පහරකට සීමා වෙනවා. ඒ තරම් පොඩි වෙලා යනවා. හරි? තනුකි කියන්න පුතේ පස්වෙනි තිත. ගංගාවක ඉස්මත්තේ සිට මෝය දක්වා විවිධ ශාක හා සත්ත්ව විශේෂ වාසය කරයි. නිදසුන් මහවැලි ගඟ කැලණි ගඟ. දැන් ඇත්තම ගඟ උඩ හරියදී තියෙනකොට ගත්තොත් එහෙම එයාගේ තියෙන්නේ පුතේ ඒ ඉන්න සත්තු නෙමෙයි මුහුද ගාවට යනකොට තියෙන්නේ නේද? සන්තතිය වෙනස්, පිහිටීම වෙනස්, තියෙන ශාක වර්ග නෙමෙයි තියෙන්නේ. ගම් මෝය කියලා කියන්නේ ගඟ මුහුදට වැටෙන ස්ථානය. තේරුණාද? හරි? සුවිශේෂී ලක්ෂණ කතා කරමු මොම්ම. තනුමි කියන්න පුතේ සුවිශේෂී වැදගත්කම් පළවෙනි තිත. කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරා දීම. ඔව්. ඇත්තනේදී ශ්‍රී ලංකාවේ ජල අවශ්‍යතාව කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් සපයන්නේ කවුද? මේ ගංගා ජලය. දෙවෙනි තිත කියන්න පුතේ උදිත. ජල විදුලිය නිපොත. ඔව් ඉතින් ගංගා ජලය ආධාරයෙන් තමයි බැම්මවල් බැඳලා ජලය හපාරවල හරස් කළා ඒ විදිහට ජල විදුලිය නිපදවන්නේ. විබුදි තුන්වෙනි තිත කියන්න පුතේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම. ඔව් ඔරු පාරු ඒවා ගොඩාක් දේවල් මේ ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන කටයුතු වලටත් පාවිච්චි කරනවා. ගස් කපලා කොට යවනවා වතුර දිගේ නේද? ඒ වගේ කටයුතු සඳහා මේක පාවිච්චි කරනවා. ලස්සන ගඟක රූපයක් අලවන්න ඉඩ තියන්න. ගඟේ ලක්ෂණ ටික ලියන්න ඉඩ තියන්න. වෙන පාඩකින් සුවිශේෂී වැදගත්කම කියලා ලිව්වා. තිත් තුන ලියන්න. හෝම්වර්ක් පුතේ. හරි? එතකොට දැන් පාඩම් කීයක් පාඩම් කරගන්න කිව්වද? පළවෙනි පාඩම් 6 බලා ගන්න ඕනේ පුතේ. පළවෙනි පාඩම් 6 බලා ගන්න. හරි? ටෙස්ට් එක සඳහා පළවෙනි පාඩම් 6 බලා ගන්න. පළවෙනි වාර ටෙස්ට් එක ඒක ඉවර කරලා අපි දෙවෙනි වාරෙත් කරමු. දැන් දෙවෙනි වාරෙත් ඉවර වෙගෙන යන්නේ. දෙවෙනි වාර ටෙස්ට් එකක් කරමු නේද? හරි? ඒකම දෙමව්පිය රැස්වීමකුත් තියන්න බලාපොරොත්තු වෙනවා Zoom ආධාරයෙන්. අවශ්‍යයි. එහෙම සමහර අය පාඩම ගැන අවධානය යොමු නොකරන හින්දා තමයි පුතේ මේ තත්ත්වය ඇති වෙන්නේ. පාඩම කියවන්න කිව්වත් දන්නේ නැහැ කොයි හරිද කියවන්න ඕනේ කියලා. අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බලමු. එහෙනම් හෝම්වර්ක් ටික කරන්න, පාඩමේ ඉස්සරහ ටික බලා ගන්න, පළවෙනි පාඩම් ආයෙ හොඳට බලා ගන්න. අදලා අපි එන වැඩ කටයුතු ඉවර කරමු පුතේ. හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් DF එකක් දාන්න විභාගයට. මම WhatsApp කරලා පේපර් එකක් දාන්නේ. ඒක ඔයගොල්ලෝ අවංකව ලියලා උත්තර සපයන්නයි ඕනේ පුතේ. ඔව් සර් PDF එකක්. ඔව් PDF එහෙම දාන්න. බලමු මොකක් හරි ඒ ගැළපෙන විදිහට බලමු නේ. හරි? එහෙනම් පරිස්සමින් ඉන්න ඕනේ පුතේ හැමෝම. ආයුබෝවන් බුදු සරණයි. ආයුබෝවන් බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැමෝම. අයිබෝන්.